And now, live at 6:50. අයිබෝවන් රටමිලන අපේ ස්වර්ණවාහිනිය ශ්‍රී ලාංකේය අභිමානය සමගින් ඉරිදා දවසේත් මෙලෙසින් ඔබ මුණ ගැසෙනවා. චවිකා සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් චන්දන. අදත් අපි සූදානම් සුපුරුදු පරිදි දවසේ වැදගත් සිදුවීම් ඔබ වෙත ගෙනෙන්නට. අපි මුලින්ම සූදානම් දේශීය කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳව සොයා බලන්නට. තවත් කොවිඩ්-19 ආසාදිතයන් 362 දෙනෙක් අද වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 68938ක්. තවත් කොවිඩ්-19 ආසාදිත මරණ අටකීය වාර්තා වීමත් සමග මෙරට සිදු වූ සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 351ක් දක්වා ඉහළ ගියා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ වාර්තා කළ ආසාදිත මරණ 8න් 7ක්ම සිදුව තිබුණේ බස්නාහිර පළාතෙන්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිත මරණ 4ක් වාර්තා වී තිබුණා. ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද මරණ 3ක් වාර්තා වූ අතර මුන්දලම පදිංචිව සිටි පුද්ගලයෙක්ද කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් මිය ගොස් තිබෙනවා. ඊයේ වාර්තා වූ ආසාදිතයන් 726 දෙනාගෙන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වූ ආසාදිතයන් 197 දෙනෙකු වාර්තා වූයේ බදුල්ල දිස්ත්‍රික්කයෙන්. බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක අභිබවා යමින් දිනක් තුළදී වැඩිම ආසාදිතයන් වාර්තා වූ අවස්ථාවද මේ වනවා. එලෙස වාර්තා වූ ආසාදිතයන් 185 දෙනෙකුම මහියංගනයේ රිදී මාලියද්ද ගැමුණුපුර ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් හඳුනාගෙන තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ මෙම කර්මාන්ත ශාලාවෙන් මීට පෙරද ආසාදිතයන් 194 දෙනෙකු හඳුනාගෙන තිබූ අතර ඒ අනුව අදාළ කර්මාන්ත ශාලාව తాවකාලිකව වසා දමා තිබූ බවයි. එම කර්මාන්ත ශාලාවෙන් මේ වන විට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 379ක්. අවදානම එක තැනකින් තව තැනකට ගමන් කරමින් තියෙනවා. ඒ කියන්නේ සමස්තයක් විදිහට රටේ අවදාන වැඩි වෙලා තියෙනවා. බදුල්ල කියන්නේ අපිට අවදානමක් තිබිච්ච පළාතක් නෙමෙයි. දැන් බදුල්ල දිස්ත්‍රික්කය තුල අද වෙනකොට මතුවලා තියෙන තත්ත්වය ඊටාම බැරෑරුම් තැනකට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම බලධාරීන්ට යෝජනා කරනවා අඩුම ගානේ දැන් ඒ තැන්වල අතරමැදි මධ්‍යස්ථාන ඇති කරන්න. ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය අපි යොමු කරන්න ඕනේ. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 116ක්. නාවලපිටිය වෙස්ට්ෆෝල් දෙමළ මහා විද්‍යාලයේ පාසල් සිසුයන් 15 දෙනෙකුට සහ ගුරුවරියකට කොවිඩ්-19 ආසාදනය වී තිබෙනවා. මීට අමතරව තවත් ආසාදිතයන් 6 දෙනෙකුද ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබෙනවා. මේ අතර ගෙවුණු මාස කිහිපයට සාපේක්ෂව මේ වන විට ඇමරිකාව ඇතුළු ලොව රටවල් බොහෝමයකින් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ක්‍රමයෙන් පහත බසමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ඒ සමගින් ලොව කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳවයි මේ විමසා බැලීම. 2.75 ලක්ෂයක සමස්ත ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන ඇමරිකාවෙන් ඊයේ 1,50,000ක නව ආසාදිතයන් වාර්තා වීමත් 2700ක කොවිඩ් මරණ වාර්තා වීමත් සෞඛ්‍ය අංශ වාර්තා කළද මෙම අගයන් සාපේක්ෂව පෙර තිබූ තත්ත්වයට වඩා අඩු අගයන් ගැනීම සුබවාදී තත්ත්වයක් බවයි බලධාරීන් පවසන්නේ. එමෙන්ම ඇමරිකාවෙන් පසු ලෝ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන අසල්වැසි ඉන්දියාවේද ඊයේ වාර්තා වූ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 11,000ක අගයක් ගැනීම සාපේක්ෂව එරට කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමේ පාලනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. මේ අතර ජනපති ජෝ බයිඩන්ගේ කොවිඩ් මර්ධන වැඩසටහනට අනුව වට තුල කොවිඩ් එන්නත් කරන වැඩපිළිවෙල වෙනුවෙන් ඇමරිකානු හමුදා බටින් යෙදවීමට පෙන්ටගනේ අනුමැතිය ලබා දී ඇති බව විදේශ මාධ්‍ය පවසනවා. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ හමුදා බටින්ගේද සහභාගීත්වයෙන් ඇමරිකාවේ එන්නත් කරන වැඩසටහන කාර්යක්ෂම කිරීමටයි එරට බලධාරීන් පියවරගෙන ඇත්තේ. මේ අතර චීනයේ සිනොවැක් බයොටෙක් සමාගමේ කොරෝනාවක් එන්නත වෙළඳපළට නිකුත් කිරීම සඳහා කොන්දේසි සහිතව චීන බලධාරීන් අනුමැතිය ලබා දී තිබෙනවා. මේ අතර පසුගියදා බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගැනුණු විකෘති වෛරස් ප්‍රභේදය වඩාත් මාරාන්තික විය හැකි බවට නවතම දත්තවලින් හෙළිව ඇතැයි ඇමරිකානු සෞඛ්‍ය අංශය දැනුම් දී තිබෙනවා. මේ හේතුවෙන් විකෘති වෛරස් ප්‍රභේද තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සෑම රටක්ම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඉකුත් යහපාලන ආණ්ඩුව ජිනීවා යෝජනාවලට සම අනුග්‍රහය දැක්වීමට ගත් තීරණයෙන් තම ආණ්ඩුව ඉවත් වූයේ දැඩි දුෂ්කරතා මැද බව ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එතුමා මේ බව ප්‍රකාශ කළේ භික්ෂූන් වහන්සේගේ දෙමාපියන් වෙනුවෙන් නිදිවන මිහිඳු නිවහන ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට අද සියඹල ආණ්ඩුවේදී එක්වෙමින්. මිහිඳු නිවහන ව්‍යාපෘතියේ භික්ෂුන් වහන්සේලාගේ දෙමව්පියන්ගේ හිසට සෙවණක් පමණක් නොවේ ශාසනයට සෙවණක් දෙන වැඩපිළිවෙලක් කියලා මම විශ්වාස කරනවා. ඔබ වහන්සේලා දන්න. අපි භික්ෂුන් වහන්සේලාගේ අවවාද අනුශාසනා නිරන්තරයෙන් පිළිගන්න ආණ්ඩුවක්. පසුගිය ආණ්ඩුව වගේ නෙමෙයි. අපි හදපු හැම ආණ්ඩුවක් මේ අනුශාසනා පිළිගත්තා. ඉතාම අසීරු තත්ත්වයන් යටතේ අපේ භික්ෂුන් වහන්සේලාගේ අනුශාසනා පිළිගත්තේ අපේ රට වෙනුවෙන්. අපි කිසිම දවසක රටේ ස්වාධීනත්වයට බාධා වෙන අකුරක් කුමාවක් මේ රටේ නිර්මාණය කරන්නේ නැහැ කරලත් නැහැ.
LTT ත්‍රස්තවාදීන් අපේ රට මුදවාගත්තා. ඊට පස්සේ යහපාලන ආණ්ඩු සමයේ රණවිරුවන් දංගෙඩියට දක්වන ජිනීවා යෝජනාවලට තම අනුග්‍රහය දක්වන්න ආණ්ඩුව කටයුතු කරා. මොනතරම් දුෂ්කර තත්ත්වයකට පත් වුණා අපි ඒ යෝජනාවෙනුත් ඉවත් වුණා. අපිට විශාල බාරයක් ඇති වුණා. අපි ඒක බවත් හොඳටම දන්නවා. MCC ගිවිසුම මේ රටේ අත්සන් කරන්න සියලු පිළිවෙලපත් සූදානම් කරලා තිබුණේ. ඒකෙන් මේ රටේ ඉඩම් වල අයිතිය, මේ රටේ ජීවත් වීමේ අයිතිය ජනතාවට නැති වෙනවා කියලා මම විශ්වාස කරනවා. මේ රටේ ජනතාව බෝඩින් කාර්යෝ වෙනවා. ඒ නිසා මොන දුෂ්කර තත්ත්වයකට තිබුණා අපි MCC ගිවිසුමෙන් ඉවත් වුණා. අපි අපේ රටේ අයිතිය රටේ ජනතාව දෙන ආණ්ඩුවක්. ඒ නිසා මේ ආණ්ඩුවත් එක්ක අපිත් එක්ක හිට ගන්න. මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එල්ල කර ඇති චෝදනාවලට ප්‍රතිචාර දැක්විය යුත්තේ එම චෝදනා ප්‍රතික්ෂේප කරන අතරතුර ඒ සම්බන්ධයෙන් වන ඉදිරි සැලැස්මද ඉදිරිපත් කරමින් බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසනවා. මේ අතර විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේ ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇති චෝදනාවට රාජ්‍ය යොමු කළ ප්‍රතිචාරය ලැබී ඇති බවට ඇය දන්වා ඇති බවයි. 46 වෙනි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල් සැසිය ලබන 26 වෙනිදා සිට මාර්තු 19 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. 2015 වසරේ ජගත් මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 31 ලෙස යෝජනාවක් ගෙනෙනු ලැබුවා. එහි 6 වෙනි පරිච්ඡේදයෙන් ශ්‍රී ලංකාව යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බවට චෝදනා කළා. ඒ සඳහා විමර්ශනය කිරීමට විදේශ විමර්ශකයන්ගෙන් යුත් කමිටුවක් පත් කර පොදු රාජ්‍ය මණ්ඩලීය විනිසුරුවරුන් ඇතුළත් විදේශ විනිසුරුවන්ගෙන් සමන්විත අධිකරණයකින් මේ පිළිබඳ විමර්ශනය කළ යුතු බවත් එහි සඳහන් වුණා. ඇමරිකා එක්සත් ජනපදයේ සමග එවකට ශ්‍රී ලංකා රජයද එම යෝජනාවට සම අනුග්‍රහකත්වය දැක්වුවා. 2016 වසරේදී ඇමරිකාවේ ජනපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වීමත් සමග එම යෝජනාව ක්‍රියාත්මක වූයේ නැහැ. එපමණක් නොව ඇමරිකාවද ජගත් මානව හිමිකම් කවුන්සිලෙන් ඉවත් වුණා. ශ්‍රී ලංකා රජයේද නිල වශයෙන් පසුගිය වසරේදී එම යෝජනාවලින් ඉවත් වන බවට ප්‍රකාශ කළා. මේ අතර පසුගියදා ඇමරිකාවේ නව ජනාධිපති ලෙස ජෝ බයිඩන් පත්වීමත් සමග මේ 31 යෝජනාව සම්බන්ධයෙන් යළිත් අවධානය යොමු වී තිබෙනවා. ජගත් මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ විසින් පසුගියදා පිටු 17කින් යුත් වාර්තාවක් එළි දක්වමින් යළිත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චෝදනා කර තිබුණා. හිටපු හමුදා ප්‍රධානීන් 28 දෙනෙකු දුර සඳහා පත් කර ඇති බවත් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීම හරහා ප්‍රජාතන්ත්‍රවාදයේ වැළලී ඇති බව මෙන්ම තවත් චෝදනා රැසක් ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාරය ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය වෙතටද දැන්වීමට කටයුතු කර තිබුණා. අපි ලිපියක් යවලා තියෙනවා, වාර්තාවක් යවලා තියෙනවා. කාරණෙන් කාරණයට ඒ සඳහන් කරුණු බොහෝ දේ අසත්‍යයි සහ බොහෝ දේ මහජන වර්ම ගැන අවබෝධයක් නැතුවයි ඒ වාර්තාවේ සඳහන් කරන්නේ. අපි කරුණු ඉදිරිපත් කළ ප්‍රතික්ෂේප කළා තියෙනවා. පාරගත බව දැනුම් දීලා ලිපියකුත් එවලා තියෙනවා. උදාහරණ ලංකාව විතරක් නෙමේ රටවල් 10කට මේ වාර්තාව දඬුවම් කරන්න ඕනේ කියලා යෝජනා කරනවා. යාට බලයක් නැහැ දඬුවම් කරන්න. විදෙස් පුවතක් වෙතයි දැන් අවධානය. අසල්වැසි ඉන්දියාවේ හිමාලය අඩවිය ආශ්‍රිතව ජලවිදුලි ව්‍යාපෘතියක් අසලට දැවැන්ත හිමතට්ටු කඩා වැටීමෙන් ඇති වූ විශාල ජලගැල්මක් හේතුවෙන් 150කට ආසන්න පිරිසක් මිය ගොස් තවත් පිරිසක් අතුරුදන් ඇති බවයි වාර්තා වන්නේ. ඒ සමගින් තවත් විදෙස් පුවත් කිහිපයක් දැන්. ඉන්දියාවේ හිමාල අඩවිය ආශ්‍රිතව පිහිටි උත්තර්කාන්ත් ප්‍රදේශයේ රිෂිගංගා ජලවිදුලි ව්‍යාපෘතිය ආසන්නයට ඉතා විශාල ප්‍රමාණයේ ග්ලැසියර් තට්ටු කිහිපයක් කඩා වැටීමෙන් විශාල ජලගැල්මක් හටගත් බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. ඉන්දිය බලධාරීන් පවසන්නේ මේ සිද්ධියත් සමග අදාළ ජලවිදුලි ව්‍යාපෘතිය සිදු කරන ජලාශයේ ඉවුරු බිඳී ගොස් ඒ ආශ්‍රිතව පිහිටි ගංගා කිහිපයකට ජලයේ පිටාර ගලමින් නිවාස හා දේපළ රැසක් ජලයෙන් යට ඇති බවයි. නවතම වාර්තා අනුව මෙම අවාසනාවන්ත සිදුවීම වන අවස්ථාවේ රිෂිගංගා ජලවිදුලි ව්‍යාපෘතියට අනුයුක්තව සේවයේ නිරතව සිටි කම්කරුවන් 150 දෙනෙකු පමණ මිය ගොස් ඇති අතර තවත් 150කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති බවයි පැවසෙන්නේ. මෙම සිදුවීමත් සමග ඉන්දු ටිබෙට් දේශසීමා ආරක්ෂකාංශ සහ එරට ජීවිතාරක්ෂක කණ්ඩායම් ඉන්දිය ගුවන් හමුදාවද සමග එක්ව අතුරුදන් වූවන් සොයා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මෙම ග්ලැසියර් ඛාදනය හේතුවෙන් රිෂිගංගා ජලවිදුලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක ප්‍රදේශයවට ජීවත් වූ දහස් සංඛ්‍යාත පිරිස් වහාම ඉන් ඉවත් කර ගැනීමටයි ඉන්දිය බලධාරීන් පියවරගෙන ඇත්තේ. මේ තමයි අද දවසේ වාර්තාවල වැදගත් සිදුවීම්. ඒ ගැන වැඩි විස්තර සමගින් අපි සුපුරුදු ලෙසින් ඔබ රාත්‍රියටට මුණ ගැසෙනවා. සුබ රාත්‍රිය.